ඔයාලට නැද්ද? අපි වෙන කරන්නේ. අයියේ ඔව්. එතකොට වර්ෂයට අදාළ රෙවිනිව් එක ලක්ෂයයිනේ. ලක්ෂය 80000 රුපියල් 20000 ලක්ෂය. ඉතුරු රුපියල් 20000 ඊළඟ අවුරුද්දේ රෙවෙනිව් එක. හරි. ඒක ගන්න බැරි හේතුව ඇවිල්ලා ඊළඟ අවුරුද්දට අදාළ හින්දාම නෙමෙයි. ඒ performance obligation එක තාම fulfill කරේ නැති හින්දා. ඒක තමයි ඒක ගන්න නැති හේතුව. හරි ඊළඟ අවුරුද්දට අදාළ ඒකම නෙමෙයි හේතුව. මොකද අපි මෙතනදී කතා කරනවානේ දෙයක් recognize revenue as the performance obligations are satisfied. ඒ කියන්නේ මම මෙතන කිව්වා මේ performance මේකේ identify කරගත්ත performance obligation 100% සම්පූර්ණ කරොත් විතරයි මේක revenue එකක් විදිහට recognize කරගන්න පුළුවන් කියලා. ඒතර අතනදී 2019 අවුරුද්දට ගත්ත ගාන තාම satisfy කරලා නැති හින්දා ඒක revenue එකක් විදිහට recognize කරන්න බෑ. SLFRS 15 එකට අනුකූලව. හරි. ඊට පස්සේ contract modification. ඒ කියන්නේ මේ දැන් අපි contract එක පටන් ගත්තම අතරමඟදී contract එකක වෙනසක් වෙන්න පුළුවන්. වෙනස් වෙන්න පුළුවන් contract එකක්. හරිද? ඒ කියන්නේ contract එකක් modify කරන්න පුළුවන්. සමාලෝචනය කරන්න පුළුවන් contract. ඒ කරන විදිහ එකක් ඇවිල්ලා contract එකේ scope එකකින් වෙන්නත් පුළුවන්. අනිත් එක ඇවිල්ලා contract එකේ price එකකින් වෙන්නත් පුළුවන්. නැත්තම් දෙකම වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ස්කෝප් එක කියලා කියන්නේ මෙහෙමයි. දැන් අපි මේ contract එකෙන් agree වෙනවානේ මොකක් හරි භාණ්ඩයක් හෝ සේවාවක් අපි විකුණන්න. අන්නේ විකුණන භාණ්ඩ ඒකක ගාන හරි සේවා ප්‍රමාණය හරි වැඩි වුණොත් අපි ඒකට කියනවා changing the scope කියලා. හරිද? එතකොට අර අපි විකුණනවානේ මේ අර stand alone selling price එකට ගාන අන්න ඒ වගේ ඒවල වෙනස්කම් වෙලා අපි selling price එක වෙනස් කරනවා නම් අපි ඒකට කියනවා changing the price කියලා. එතකොට මෙන්න මේ දෙක දැන් contract එකේ scope එක හරි price එක හරි නැත්නම් මේ දෙකම එකපාර හරි වෙනස් වුණොත් තමයි මේ contract එක modify වෙනවා කියලා කියන්නේ. ඔය දෙක වෙනස් වෙන්න ඕනේ. හරිද? එතකොට මෙතන තියෙනවා the scope of the contract increases because of the addition of promised goods or services that are distinct. Distinct කියලා කියන්නේ අපි contract එකෙන් exchange කරන්න agree වෙන බාණ්ඩ හරි සේවා ටික හරි තමයි distinct කියලා කියන්නේ. හරි? මෙන්න මේකේ තේරුම මේක. එතකොට මෙන්න මේක කියන විදිහට scope එක වෙනස් වෙනවා කියලා කියන්නේ තියෙන බාණ්ඩ ප්‍රමාණය වෙනස් වුණොත් price එක වෙනස් වෙනවා කියලා කියන්නේ අර මං කිය විදිහට transaction price එක stand alone selling price එකත් එක්ක ඒ price එක වෙනස් වුණොත් මෙන්න මේ contract එකක් modify වෙනවා කියලා අපි කියනවා. හරිද? ඒතර contract එක modify වෙන්නේ එක්ක scope එකෙන් එහෙම නැත්නම් price එකෙන් නැත්නම් දෙකෙන්. ඔය විදිහට තමයි contract එක modify වෙන්න පුළුවන්. හරි. performance obligation දැන් හරි මේක කරා මේක පුළුවන් වෙන්න ඕනේ. measurement එකත් අපි දැන් ඉවරයි. measurement එක step 5ට කඩලා කොහොමද SLFRS 15 ට අනුව measure කරන්න කියලා අපි කතා කරා දැන්. හරි. දැන් එමු contract එකේ cost එකට. හතරවෙනි earning outcome එක. හරි. මෙතන තියෙන performance obligation. හරි මේක කරමු. performance obligation. මෙතන තියෙනවා අපිට දැන් මම ගන්න performance obligation කියලා කියන්නේ promise in a contract with a customer to transfer to the customer. මෙතනදී අපි contract එක මගින් customer ට transfer කරන්න ඉන්න දේ තමයි අපේ performance obligation එක කියලා කියන්නේ. එතකොට මේ performance obligation එක අපිට bundle of goods කියලා එකක් එක පැත්තකින් ගන්න පුළුවන් නැත්නම් series of goods කියලා වෙන පැත්තකින් තව පැත්තකින් ගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ මේ distinct කියලා කියන්නේ මම ආයි කියන distinct කියලා කියන්නේ මේ performance obligation එකකින් අපි දෙන්න බලාපොරොත්තු වෙන goods or services. ඒක තමයි distinct කියලා කියන්නේ. හරි? එතකොට මේකට උදාහරණයක් කිව්වොත් දැන් ඔයා හිතන්න ඔයාගේ personal usage එකට mobile phone එකක් සල්ලි වලට ගන්නවා කියලා. එක good එකයි
නැත්නම් එක සර්විස් එකයි. බන්ඩල් කියලා කියන්නේ ඒක. හරි. එක්ක ඔයා ගන්න එක good එකක් නැත්නම් එක සර්විස් එකක්. ඔයාගේ personal usage එකට ඔයා mobile phone එකක් සල්ලි වලට ගන්නවා. ඒකේ අනිත් පැත්ත series of goods කියලා කියන්නේ ඒ කියන්නේ that are substantially the same and have the same pattern of transfer. ඒ කියන්නේ දැන් හිතන්න මේකට උදාහරණයක් ගන්න පුළුවන් ඔයාගේ business එකකට එකම જાතියේ ෆෝන් ගන්නවා ගොඩක්. ඒතර මෙතන ගත්ත එකයි මෙතන එකම જાතියේ ෆෝන් ගොඩක් ගන්නවා. මේක තමයි මේ bundle of goods කියන එකේ series of goods කියන එකේ වෙනස. හරිද? මෙතනදී එකයි හැමතිස්සෙම එක good එකක් නැත්නම් එක service එකක්. මෙතනදී ඒ good එකේ හරි ඒ service එකේ හරි series එකක් වා ගන්නවා. මෙතන purpose set මම කිව්වා මෙතන වා ගන්න personal use එකට මෙතනදී වා commercial use එකට තමයි ගන්න. හරිද? එතකොට මේ performance obligations කියන ඒවා contract එකක එකක් තියෙන්නත් පුළුවන් කිහිපයක් තියෙන්නත් පුළුවන්. හරි? එතකොට මේ අපි string tag ගැන කතා කරොත් ඒ කියන්නේ අපේ good එක හරි service එක ගැන කතා කරොත් එහෙම අපිට කොටස් දෙකක් තියෙනවා. එකක් bundle of goods කියලා එකක් තියෙනවා. series of goods කියලා එකක් තියෙනවා. bundle කියන්නේ එකක්, series කියන්නේ එකම වගේ goods, series එකක් කියලා ගන්න පුළුවන් කියලා කියන්නේ. හරිද? එතකොට මේ දෙක තමයි මේ performance obligations වල තියෙන කොටස් දෙක. හරිද? හරි. මෙතන තියෙනවා distinct good and service කියන එකේ මේක standard edition මේක තියෙන්නේ SLFRS 15 provides two very specific criteria that must both be met in order for a good and services to be considered distinct. මෙතන කියනවා the customer must be able to benefit from the good or service either on its own or together with other readily available resources. ඒ කියන්නේ දැන් අර කතා කරන්නේ distinct කියලා එකක්. ඒ කියන්නේ අර අපි transfer කරන good එක හරි service එක හරි. ඒතර මෙන්න මේක ඒ විදිහට අඳුර ගන්න නම් standard එකෙන් කියනවා එක්කෝ මෙන්න මේ good එකෙන් හරි service එකෙන් හරි ඒක වෙනම එක්කෝ customer කෙනෙක් ඒකෙන් benefit එකක් වෙනම ගන්න ඕනේ. එහෙම නැත්නම් ඒකත් එක්ක තියෙන තව මොන හරි resources එක්ක සම්බන්ධ කරලා ඒකෙන් benefit එකක් ගන්න පුළුවන් ඉන්නවා. ඒකෙම කියන්නේ මෙහෙමයි. ඒ අදාළ බාණ්ඩෙන් හෝ සේවාවෙන් කස්ටමර්ට මොකක් හරි benefit එකක් තියෙන්න ඕනේ. හරිද? නිකන් කිසි benefit නැති බාණ්ඩයක් හෝ සේවාවක් හරි contract එකකින් transfer වෙන්න බෑ. ඒ transfer වෙන distinct එකේ කස්ටමර්ට මොකක්ම හරි benefit එකක් කස්ටමර්ට තියෙන්න ඕනේ. ඒ benefit එක ගන්න නම් ඒ බාණ්ඩේ තනියෙන් පාවිච්චි කරලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් තව මොන හරි තියෙන resources එක්ක එකතු කරලා ඒකේ benefit එක ගන්නත් පුළුවන්. හැබැයි benefit එකක් තියෙන්න ඕනේ. දෙවෙනි එක the good or service is separately identifiable from other goods and service in the contract. ඒ කියන්නේ දැන් contract එකේ තියෙනවා නම් බාණ්ඩ වර්ග කිහිපයක්. හරි? contract එක ඇතුලේ contract එක අපි කතා කරද්දී සම්පූර්ණ overall කතා කරද්දී contract එකක් ඇතුලේ බාණ්ඩ වර්ග කිහිපයක් තියෙනවා නම් අපිට අපේ district එක අනිත් ඒ වලින් වෙන් කරලා අඳුර ගන්න පුළුවන් වෙනත් ඕනේ. මෙන්න මේක ඉන්න දෙක meet වෙනවා නම් අපි ඒක SLFRS 15 යටතේ distinct එකක් කියලා අපි අඳුර ගන්නවා. consider කරනවා distinct එකක් කියලා. පළවෙනි එක customer ට benefit එකක් ගන්න පුළුවන් වෙන්න ඕනේ good එකෙන්. ඒක තනියෙන් පාවිච්චි කරලා හරි එහෙම නැත්නම් වෙන තියෙන resources එක්ක පාවිච්චි කරලා හරි ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට අමතරව contract එකේ තියෙන අනිත් goods එක්ක වෙනම අඳුර ගන්න පුළුවන් වෙන්නත් ඕනේ. එතකොට මෙන්න මේ A B කියන දෙක තියෙනවා නම් අපි මේ දෙක distinct good එකක් හෝ service එකක් කියලා අපි SLFRS 15 එකේ යටතේ අඳුර ගන්න පුළුවන් අපිට. හරිනේ? මෙතනින් හරිය තීරණය දෙන්නේ. හරි. මෙතනින් ගණන් තියෙනවා. determine the transaction price. එතකොට අපි කතා කරපු මෙන්න මේකේ. මෙන්න මේ කතා කරපු transaction price එක. මෙන්න මේක කොහොමද determine කරන්නේ කියලා කතා කරන්නේ. හරි. එතකොට මේ transaction price එක determine කරගන්න පුළුවන් ක්‍රම පහක් දීලා තියෙනවා standard එකේ. හරි. මට විනාඩියක් දෙන්න. හරි. standard එක ඇතුලේ මෙන්න මේ transaction price එක determine කරන්න අපිට දීලා තියෙනවා ක්‍රම
පහක් දීලා දෙනවා. පළවෙනි එක variable consideration. variable consideration එකේ අපි කතා කරන්නේ අපිට අපි discounts ගැන තමයි කතා කරන්නේ. ඒ කියන්නේ දැන් අපිට prices varieties තියෙනවා නම් ඒ කියන්නේ prices කිහිපයක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි හිතමු අපිට price එකක් තියෙනවා අපි discount එකක් දෙනවා නම් යම්කිසි ගාණක් එතකොට අන්නේ discount එක අන්න ඒ වගේ අර වෙනස් වෙන ඒවා consider කරලා තමයි price එක බලන්නේ. දෙවෙනියට constraining estimates of variable consideration. හරිද? තුන්වෙනි එක the existence of a significant financing component. ඒ කියන්නේ අපි කතා කරන්නේ මෙතනදී මේ time value එක. ඒ කියන්නේ දැන් අපි අනාගතයේ හම්බෙන්න තියෙන cash flow එකක් අද බලනවා නම් අපි අර financing වල කතා කරන discount කරනවා කියලා cash flow එක. ඒ කියන්නේ මොකද්ද මේ අපි කියන්නේ මේ වර්තමානයේ අන්න ඒ වගේ. මෙතන කියන්නේ the existence of the significant financial component. ඒ කියන්නේ මේ financing component එක. ඒ කියන්නේ discounting කියන method එක. ඒ කියන්නේ අපි වර්තමානයේ සැලකිලිට ගන්නවා මෙන්න මේකදී. හරි? තුන්වෙනි එක non cash consideration. ඒ කියන්නේ මේ අපි contract එකෙන් මුදල්මය දේවල් වලට වඩා තව මොනවද දෙන්නේ කියන එක. ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපි මම කතා කරන මුලින්ම අර consideration එකක් කියලා දෙයක්. ඒකේ මම කියවනේ ඒක cash වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් non cash වෙන්නත් පුළුවන්. මෙතනදී කතා කරන්නේ මේ pricing වලදී. transaction price එක determine කරද්දී අපි මේ non cash consideration එකක් මෙතනදී සැලකිලිට ගන්නවා කියලා. ඒ කියන්නේ promotions වගේ දේවල්. හරි? promotions වගේ ඒ වගේ දේවල් මෙතන සැලකිලිට ගන්නවා. අන්තිම එක consideration payable to customer. මෙතන මෙන්න මේ consideration payable to customer. දැන් සාමාන්‍ය contract එකේ මොකක්ද වෙන්නේ? ඔයා customer කෙනෙක්ට මොකක් හරි customer කෙනෙක් එක මොනවා හරි බාණ්ඩයක් විකුණන්න contract එකකට ඇවිල්ලා ඔයා ඒක වික්කට පස්සේ ඒ customer වාට සල්ලි දෙනවා. ඕකනේ සාමාන්‍යයෙන් වෙන්නේ. හැබැයි මේක අනිත් පැත්තට වෙන්නත් පුළුවන් සමහර වෙලාවට. ඒ කියන්නේ සමහර වෙලාවට customer ඔයාගෙන් ගාණක් ගන්න පුළුවන් හේතුව ඔයා ඒ contract එක ඇතුළතදී ඔයාගෙන් මොකක් හරි වැරද්දක් වුණා කියලා හිතන්න. දැන් මෙහෙමයි. උදාහරණයක් විදිහට දැන් ඔයා construction company එකක් හිතන්න. ඒතර construction company එක කවුරු හරි customer කෙනෙක් එක්ක contract එකට එනවා. මාසයක් ඇතුළත එයාට ඕනේ building එකක් හදලා දෙන්න. හරිද? එතකොට දැන් ඒ customer මොකද්ද කරන්නේ? ඒ customer මොකක් හරි plan එකක් උඩ ඒ කියන්නේ මාසෙකින් විතර building එක ඉවර කරාට පස්සේ business එකක් පටන් අරන් මොකක් හරි ගන්න ලාභයක් ගන්න තමයි දැන් එයා plan කරන්නේ. එතකොට හදිස්සිය හරි ඒ company එකට මාසයක් ඇතුළත ඒක ඉවර කරගෙන contract එක ඉවර කරලා දෙන්න බැරි වුණොත් customer ඒ කියන්නේ එයා contract එකට දෙන මාසය ඇතුළත එයාට ඒ contract එක ඉවර කරන්න බැරි වෙලා ඒකෙන් මොකක් හරි පාඩුවක් වුණොත් කස්ටමර්ට පුළුවන් ලීගලි ඒක ඔයාගෙන් ක්ලේම් කරන්න. හේතුව ඔයා contract එකේ ඔයා එකග වෙච්ච performance obligations ඔයා හරියට කරේ නැහැ. හේතුව ඒක. ඒතකොට ඒ වගේ වෙලාවක customer legal case එකක් දාලා වන්දියක් ඉල්ලුවොත් ඔයාට ඒ වන්දිය ගෙවන්න වෙනවා. company එකේ විදියට. මොකද ඔයා ඒක ඔයාගේ වැරද්දෙන් එයාට වෙච්ච පාඩුවක්. තේරුණාද? ඒ තමයි consideration payable to customer ගැන අන්න ඒ වගේ මම උදාහරණයක් කිව්වේ. ඒ කියන්නේ කස්ටමර්ට ගෙවන්න වෙන අවස්ථා තියෙනවා සමහර ලාට ඔයාට. ඔයාගේ වැරද්දක් හේතුවෙන් හරි මොකක් හරි හේතුවක් උඩ ඔයාට කස්ටමර්ට ගෙවන්න වෙනවා. සාමාන්‍යයෙන් වෙන්නේ ඒක නෙමෙයිනේ contract එක. සාමාන්‍යයෙන් වෙන්නේ ඔයා කස්ටමර්ට performance obligation fulfill කරාම කස්ටමර් තමයි ඔයාට ගාණක් දෙන්නේ. හැබැයි ඒක මගදී වැරදුනොත් ඒ project එක නැත්නම් ඒ contract එක කස්ටමර්ට මොකක් හරි loss එකක් වෙලා customer legal case එකක් හරි එහෙම දාලා ඔයාගෙන් වන්දියක් ඉන්නොත් ඔයාට වන්දිය ගෙවන්න legally. හරිද? ඒක තමයි මේ consideration payable to customer කියලා කියන්නේ. හරි. එතකොට මේ transaction price එක allocate කරන එක. මෙතනදී මෙන්න මේ හතරෙන් එක දැන් කතා කරන්නේ. හරි. transaction price එක allocate කරනවා. හරි. එතකොට දැන් අපි අර ගානේ හැදුවනේ මේක. දැන් දන්න මේක allocate කරන විදිය.
අපි අර ගාන හදද්දි කොහොමද allocate කරේ? අර අපේ standalone selling prices වෙන වෙනම අරගෙන ඒකේ දෙක එකතුවෙන් බෙදලා අපි වැඩි කරනවා transaction price එකේ. හරි ඒක තමයි මෙතන තියෙන්නේ. how to allocate on the relative standalone selling price basis. ඒකට කියන්නේ අපි අර මේ method එකට කියන්නේ standalone selling price basis එක කියලා. හරි? එතකොට අපි මේකෙදි මේ discount ඒ වගේ දේවල් මේකෙන් accept කරනවා කියලා කියනවා. එතකොට standalone selling price එක සමානයි ඒ කියන්නේ standalone selling price කියලා කියන්නේ the price at which an entity would sell a promised good or service separately to a customer. ඒ කියන්නේ අපි කතා කරපු උදාහරණේ අපි කියවනේ AC එක ලක්ෂයයි maintenance service එක 50000යි කියලා. අන්න ඒ දෙක තමයි standalone selling prices දෙක. ඒතර අපි මේ දෙකම වෙන වෙනම විකුණුත් ඒවා 1,50,000ක් යනවා. අර කස්ටමර්ගේ ඇග්‍රීමන්ට් එකට අනුව එයා දෙකම ගන්න ඉඳලා 1,20,000කට දුන්නා. ඒතර අපි මොකද්ද කරේ allocate කරද්දි? අපි අර standalone selling price එක වෙනම අරගෙන ඒක ඒ දෙකේ එකතුවෙන් බෙදලා වැඩි කරා transaction price එකෙන්. එහෙමනේ අපි ගත්තේ. එහෙමනේ ගත්තේ මතකයිනේ. ඒ කියන්නේ අර අපි AC එක හිතුවේ කොහොමද? ලක්ෂ බෙදුවා 1,50,000යි වැඩි කරා 1,20,000යි. කොහොම අරන්නේ අපිට 80,000ක් ආවේ? ඒක තමයි මම කියන්නේ. හරි? ඔන්න ඔය විදිහට තමයි මේ standalone selling price එකට අපි transaction price එක allocate කරන්නේ. So allocate the transaction price කියන්නේ මෙන්න මේක. මේක අපි උදාහරණයක් කරා හරි. මොකක් හරි අවුලක් තියෙනවා නම් අහන්න. මම ඉස්සරහට කරගෙන යනවා මේක. මොකක් හරි අවුලක් තියෙනවද මේකේ? ප්‍රශ්න මොකක් හරි තියෙනවා නම් අහන්න. අවුලක් නැහැ. හරි. මේක කතා කරන්නේ අපි performance obligation එකක් සම්පූර්ණයෙන් satisfy කරාට පස්සේ ඒ ගාන කොහොමද අපි revenue එකක් විදිහට identify කරගන්නේ කියලා. හරිද? එතකොට මේකෙදි අපිට ක්‍රම දෙකක් තියෙනවා. overtime එකයි at a point in time කියන එකයි. මේ දෙකේ වෙනස ඇවිල්ලා overtime කියලා ඒක අදාළ වෙන්නේ ගොඩක් වෙලාවට මේ සර්විස් එකකට. ඒ කියන්නේ දැන් අපි සර්විස් එක කස්ටමර්ට දුන්නාට පස්සේ කස්ටමර් අපිට සල්ලි ගෙවනවා. ඒකනේ සාමාන්‍යයෙන් වෙන්නේ. එතකොට good එකක් රිසීව් කරද්දී කොහොමද සාමාන්‍යයෙන් වෙන්නේ? ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි භාණ්ඩයෝ සේවාව ට්‍රාන්ස්ෆර් කරන වෙලාවේ ඒත් එක්කම අපිට සල්ලිත් හම්බ වෙනවා. ඒ කියන්නේ ඒ ට්‍රාන්ස්ෆර් කරන වෙලාවෙදිම ඒ ටයිම් එකේම ඒ පොයින්ට් එකේදීම සල්ලි හම්බ වෙනවා. හැබැයි සර්විස් එකක් සාමාන්‍යයෙන් අපි සර්විස් එක දුන්නාට පස්සේ තමයි අපිට සල්ලි හම්බෙන්නේ. හරිද? අන්න ඒක තමයි මෙන්න මෙතන මේ ක්‍රම දෙකක් කියලා තියෙන්නේ. ඒතකොට මේක අයිති වෙන්නේ සාමාන්‍යයෙන් ඕවර් ටයිම් කියන එක සර්විස් එකක් සම්බන්ධයෙන් at a point of time කියන එක අපිට අයිති වෙන්නේ සාමාන්‍යයෙන් good එකක් සම්බන්ධයෙන්. හරි? මෙතනට ගන්න කරපු මොනවාගේ හරි අවුලක් තියෙනවද? මේ transaction price එක ඉදලා. ප්‍රශ්න නැද්ද මම කරන් යනවා ඉස්සරහට. හරි. මේක තමයි දැන් කරන්නේ. contract cost එක. හරි. එතකොට දැන් මේ contract එකේ cost එක ගැන කතා කරද්දී මේ contract cost එක අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. හරි? පළවෙනි එක තමයි cost to obtain a contract.
ඒ කියන්නේ අපි contract එක අපිට ගන්න අපි දරන්න ඕන පිරිවෙල. හරිද? දෙවෙනි එක cost to fulfill a contract. ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපිට ඉස්සෙල්ලා එකපාරට දැන් contract එකක් දුන්නා කියලා ඔයාලට එකපාරට ගිහිල්ලා contract එක අරන් ඉන්න බෑ. කස්ටමර්ත් එක්ක agreement එකක් ගහලා. හරිද? ඒකට ප්‍රොමෝෂන් කරන්න ඕනේ. ඊට පස්සේ documentary charges තියෙනවා. ඊට පස්සේ එම්ප්ලොයිස්ලා බලන්න ඕනේ. උතර ඕවල ලීගල් වැඩ කරන්න තියෙනවා. ඔයගේ ගොඩාක් දේවල් තියෙනවා. හරිද? නිකන් ඒ කියන්නේ කාටරි හිටිච්ච ගමන් ගිහිල්ලා ඇග්‍රීමන්ට් එකක් ගාලා කොන්ට්‍රැක්ට් එක අරන් ඉන්න බෑ. හරිද? එතකොට කොන්ට්‍රැක්ට් එක සම්පූර්ණ කොස්ට් එක අපිට මේකට අපි ඉනිෂියල් කොස්ට් කියලා කියන. කියන්නේ ඔප්ටේන් කොස්ට් එක කියලා කියනවා. ඔප්ටේන් කොස්ට් එකයි ඊට පස්සේ අපි කොන්ට්‍රැක්ට් එක අපිට ගත්තාට පස්සේ එතනින් එහාට අපි ඒ කොන්ට්‍රැක්ට් එකේ තියෙන performance obligations ටික fulfill කරගෙන යන්න අපිට දරන්න ඕන කොස්ට් එක. ඒතකොට කොස්ට් වර්ග දෙකයි. මෙන්න මේ කොස්ට් එක ඒ කියන්නේ මේ obtaining cost එක මේකට IT sales commission legal fees bonuses to employees. ඒ කියන්නේ මේ employees ට වැඩිපුර bonus දෙනවා නම් ඒ cost එක. හරි? එතකොට මෙන්න මේ obtaining cost එක කියන එක අපිට capitalize කරලා amortize කරන්න පුළුවන්. capitalize කරනවා කියලා කියන්නේ අපි ප්‍රාග්ධනිත කරනවා. amortize කරනවා කියලා කියන්නේ ඒක ක්‍රමක්ෂය කරනවා. ඒ කියන්නේ දැන් අපි කොන්ට්‍රැක්ට් එකක් ගන්න කෙටි කාලින නෙමෙයි සාමාන්‍ය කොන්ට්‍රැක්ට් එකක් කියන එක සාමාන්‍යයෙන් දිගු කාලිනව යනවා නම් මෙන්න මේ කොන්ට්‍රැක්ට් එක ඔබ්ටේන් කරගන්න යන කොස්ට් එක ඔයාට පුළුවන් ඔයාගේ ව්‍යාපාරයට ඒක ප්‍රාග්ධනිත කරන්න කැපිටලයිස් කරන්න පුළුවන් වුණා. මෙන්න මේ ටික විතර හැබැයි මෙන්න මේ ඔබ්ටේනින් කොස්ට් එක විතරයි. හරිද? ප්‍රාග්ධනිත කරලා ඊට පස්සේ ඔයාට පුළුවන් ඒක ඔයාගේ කොන්ට්‍රැක්ට් පීරියඩ් එකේ පුරා ඒක ඇමෝටයිස් කරලා දාන්න. ඒ කියන්නේ නිකන් සාමාන්‍යයෙන් වත්කමක් කරා වත්කම ෂෙයා කරනවා වගේ. හරිද? මුලින්ම මෙන්න මේ ටික කැපිටලයිස් කරා ප්‍රාග්ධනිත කරා ව්‍යාපාරේ ඊට පස්සේ කොන්ට්‍රැක්ට් ටයිම් පීරියඩ් එකෙන් මේක දිගට ඇමෝටයිස් කරන් යන්න තියෙනවා. නිකන් වත්කමක් ගත්තට පස්සේ ඒක ශේෂපත්‍ය වත්කම් වලට දාලා අවුරුද්දෙන් අවුරුද්ද ෂෙයා කරනවා වගේ. ඒ වගේ වැඩක්. කැපිටලයිස් කරලා ඇමෝටයිස් කරනවා. හරි? මේක fulfill cost එක capitalize කරන්න පුළුවන් වුණාට මෙන්න මේ criteria තුන meet වෙනවා නම් විතරයි. හරිද? හැබැයි මෙන්න මේ cost එක මෙන්න මේ කියන standard වල අදාළ වෙන්නත් බෑ. ඒ කියන්නේ LKS දෙක inventories 16 property plant and equipment නැත්නම් 38 intangible assets. මෙන්න මේ කියන standard තුනට අදාළ cost වෙන්න බෑ මේ වලට ගන්න. ඒවට අදාළ දෙයක් නම් ඒ ස්ටෑන්ඩඩ් එකට යන්න ඕනේ මෙන්න. හරිද? එහෙම නැතුව මෙන්න මේ කොස්ට් එක ෆුල්ෆිල් කරන්න යන කොස්ට් එකෙන් මේ යන කනිත් කොස්ට් වර්ග තව තියෙනවනේ කොස්ට් එකේ කියලා. ඒවා මෙන්න මේ කියන ක්‍රයිටීරියාස් වලට අදාළයි නම් ඒවා කැපිටලයිස් කරන්න පුළුවන්. පළවෙනි එක the cost relate directly to the contract. ඒ කියන්නේ කොන්ට්‍රැක්ට් එක ෆුල්ෆිල් කරන්න ඍජුවම දායක වෙන පිරිවෙල. directly attribute කරන්න පුළුවන් cost එක capitalize කරන්න පුළුවන්. දෙවෙනියට the cost generate or enhance resources of the entity. ඒ කියන්නේ ඒ අදාළ cost එක නිසා entity එකේ තියෙන resources වැඩි ඒ කියන්නේ enhance කරන්න පුළුවන් නම් ඒවල ඵලදායකතාව වැඩි කරන්න පුළුවන් නම් ඒ වගේ cost එක capitalize කරන්න පුළුවන්. තුන්වෙනි එක the cost are expected to be recovered. ඒ කියන්නේ contract එකෙන් මේ කොන්ට්‍රැක්ට් එකට දරන කොස්ට් එක කොන්ට්‍රැක්ට් එක මගින්ම රිකවර් කරගන්න පුළුවන් නම් ඒවත් කැපිටලයිස් කරන්න පුළුවන් වාට. මතක තියාගන්න කොන්ට්‍රැක්ට් එකේ ෆුල්ෆිල් කොස්ට් එක කැපිටලයිස් කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ තුනම තියෙනවා නම් විතරයි. එකක් දෙකක් බෑ මේ තුනම තිබ්බොත් තමයි මෙන්න මේවා තිබ්බොත් තමයි මේ කොස්ට් එක කැපිටලයිස් කරන්න පුළුවන් වාට. නැත්තම් කැපිටලයිස් කරන්න බෑ. එහෙම වුණොත් වාට ඒක වාගේ එක්ස්පෙන්ස් එකක් විදියට P&L එකට charge කරන්න වෙනවා. capitalize කරන්න පුළුවන් මෙන්න මේවා මේ criteria තුන meet වෙනවා විතරයි. හරිද? එතකොට contract cost එක කොටස් දෙකයි. cost to obtain, cost to fulfill. obtain එකට නම් sales commission, legal fees, bonuses to employees. එතකොට මේවා අපි කෙලින්ම capitalize කරන්න පුළුවන්. capitalize කරලා ඒ ටික amortize කරලා දාන්න ඕනේ. ඊට පස්සේ main fulfill cost එක inventories, property plant intangible assets වලට අදාළ නැති ඒවා
මෙන්න මේ ක්‍රයිටීරියාස් තුන මීට් වෙනවා නම් ඒව කැපිටලයිස් කරන්න පුළුවන් අපිට. හරි? ඒක තමයි කොන්ට්‍රැක්ට් වල කොස්ට් එක විදිහට ගන්න. හරිද? හරි අන්තිම කොටස presentation and disclosure. ඒ කියන්නේ මේ මෙන්න මේ SLFRS 15 වලින් මොනවද මේ පොත්වල පෙන්වන්නේ. පළවෙනියටම පෙන්වන්න ඕනේ මේ අපි දැන් කොන්ට්‍රැක්ට් එකකින් අපිට අයිති වෙන asset එක හරි liability එක හරි statement of financial position එකේ පෙන්වන්න ඕනේ. හරිද? මොනවද ඇප්ලයි කරපු SLFRS 15 වල තියෙන ජජ්මන්ට්ස් මොනවද කියලා අපි පෙන්වන්න ඕනේ. අන්තිමට assess recognize from the cost to obtain or fulfill a contract with customers. ඒ කියන්නේ අර අපි කතා කරපුව මේ contract එකේ cost එක ගැන මේ කියන්නේ. හරි? fulfill cost එකයි obtain cost එකයි මොනවද කියලා පෙන්වන්න ඕනේ. හරිද? පාඩම එච්චරයි තියෙන්නේ. අනිත් එක අපිට ගණන් ටිකක් තියෙන ටික හදන්න මේ theory වල මහාට තේරෙන දේවල් කියලා කටද theory වල අවුලක් තියෙනවා නම් කියන්න නැත්නම් අපි ගණන් ටික හදමු අයේ ඔව් අර මේ අර කැපිටලයිස් කරද්දී අර කාරණා තුනක් කිව්වනේ අනේ එතන පොඩ්ඩක් ආයි කියන්න පුළුවන් නේද ඔව් අයියෝ ඒක මෙහෙමයි දැන් අපි cost එක කතා කරන්නේ obtain cost එක ඒක අපිට කොහොමද capitalize කරන්න වෙනවා මේක අනිවාර්යෙන් capitalize කරන්න ඕනේ කම්පැනි එක හරිද මේකෙදි මේ ස්ටෑන්ඩඩ් වලට අයිතිව අමතරව මේකෙන් කියලා කියන්නේ පළවෙනි එකේ කියන්නේ the cost related directly to the contract ඒ කියන්නේ මේ contract එක fulfill කරන්න directlyම එන cost එක අර අපි මේ costing වල කතා කරන්නේ මේ ඍජු ද්‍රව්‍ය ඍජු ශ්‍රම ඍජු වෙනත් පිරිවැය කියලා. ඒ කියන්නේ නිෂ්පාදනයේට කෙලින්ම අයිති පිරිවැය ටික. අන්න ඒ වගේ මේකේ contract එක fulfill කරන්න directly අපිට දරන්න වෙන පිරිවැය. ඒ කියන්නේ මේවා කෙලින්ම දරන්නේ contract එක වෙන්නේ. contract එක fulfill කරන්න තමයි directly ඒක attribute කරන්න පුළුවන් වෙන්නේ. හරිද? දෙවෙනි එකේදී ඒ අදාළ cost එකෙන් අපේ resources enhance වෙනවා නම් entity එකේ resources enhance වෙනවා නම් ඒ cost එක capitalize කරන්න පුළුවන්. හරිද? මම මේ නිකන් තේරෙන්නේ නැත්නම් මේ තේරුම් ගන්න ඉඳලා කියන්න මේ විභාගෙ ලියන්න එපා. දැන් අර අපි කතා කරන්නේ මේ ඔයගොල්ලෝ එළවලු වලදී ෂෙයා පාඩම කතා කරද්දී අර මැද්දේ ප්‍රාග්ධනිත වියදම් දරනවා. දරුවට පස්සේ අර ඒවල ඵලදායීතාව වැඩිනොත් එහෙම ආපහු අර ඵලදායී ජීව කාලය වැඩි වෙනවා කියලා. අන්න ඒ වගේ මේකත්. ඒ කියන්නේ මෙන්න මේ දරන cost එකකින්ද company එකේ resources enhance වෙනවා නම් ඒ cost එක අපිට capitalize කරන්න පුළුවන්. අර ෂෙයා වලදී ප්‍රාග්ධනිත වියදම දරනවා වගේ ඒ වගේ එකක් ඒක නෙමෙයි. තේරුම් නෙමෙයි. තේරෙන්නේ නැත්නම් තේරුම් ගන්න නිසා කිව්වේ හරි. ඊට පස්සේ the cost are expected to be recovered. ඒ කියන්නේ සමහර පිරිවැයවල් තියෙනවා අපි මේ පිරිවැය දරන්නේ contract එකෙන් cover කරන්න හිතාගෙන. ඒ කියන්නේ දැන් අපි contract එකෙන් ගන්නෝනේ customer ගෙන් ගාන contract එකට. අන්න ඒ ගානෙන් අපි සමහර cost මේ පිරිවැයවල් තියෙනවා අපි දරලා අපි මේ පිරිවැයට ගෙවලා company එකෙන් ගෙවලා ඒක අර contract එකේ customer ගෙන් recover කරගන්න බලාපොරොත්තු වෙන තමයි ඒක දරන්නේ. හරිද? අන්න ඒ වගේ cost එකක් තමයි මේ තුන්වෙනිට කියන්නේ.
the cost are expected to be recovered. ඒ කියන්නේ recover කරගන්න පුළුවන් cost එකක් නම් අපිට අපි ඒක capitalize කරනවා. හරිද? හරි අයියේ thank you. වෙන මොනවද ප්‍රශ්න තියෙනවද? අයියේ ඔව්. මේ දැන් ඔයතන ෆුල්ෆිල් වුනේ නැත්තම් එතකොට ඒ කොස්ට් එක දාන්න ඕනේ මේ ලයබිලිටි එකක් විදිහටද නැත්තම් මේ එක්ස්පෙන්ස් එකක් විදිහට? performance obligations fulfill වුනේ නැත්නම් ඔව්. ඒක එතකොට අපිට මෙතන කතා කරන්න අපි මේ presentation එකේදී දැන් අපි දැන් අර AC කතාවට AC එකට අපි අවුරුදු 2ක ගන්නවානේ. අවුරුදු 2ක් ගත්තට අපිට එක අවුරුද්දයි අපේ 2018 12 31 න්න කරකින්. එතකොට මෙතනදී අපි ගත්තනේ මෙතන මේ 40 10 20 10 ගත්තේ. ඉතුරු 20 ඇවිල්ලා අපි අර ඊළඟ අවුරුදු දෙකක් වෙනින් තවත් දැන් අරන් තියෙනවා. එතකොට ඒක යන්නේ අපේ liabilities වලට. එතකොට මේ liability වලින් ඊළඟ අවුරුද්දේ liability වලින් අයින් වෙලා අපේ revenue එකක් විතර එනවා. හරිද? හරි thank you. හරි. අපි මේකේ තියෙන ගණන් ටික අද නෑ ගණන් තව 4ක් තියෙනවා අපේ. හරි ගණන් ටික අල්ලමු. මේක අයිති මේ ගණන් අහලා තියෙන්නේ මේ transaction price එකෙන්. හරි. බලන්න දෙවෙනි එක XYZ company enters into a contract with a customer on 1st June 2018 to sell a product A for 100 per unit. If the customer purchases more than 1000 units of product A in a calendar year, the contract specifies that the price per unit is respectively reduced to 90 per unit. Financial year in end of the company is 31st December. එතන මෙතනදී කියන්නේ ජූනි 18 කස්ටමර් කෙනෙක්ගේ contract එකකට එනවා product A එකෙන් A විකුණන්න එකක් රුපියල් 100 ගන්න. එතකොට මේ කස්ටමර් යුනිට් 1000ට වඩා ගන්නවා නම් මේ එකක cost එක 100 ඉඳන් 90 වෙනකන් අඩු වෙනවා. රුපියල් 10කින් දැන් discount එකක් දෙනවලු. හරිද? Discuss the accounting treatment of the above scenario for the financial statements as at 31st December 2018. හරි පළවෙනි එක. Entity has previous experience with this customer and it is highly probable that the number of products will exceed the given threshold. පළවෙනි එක අහනවා මෙන්න මේ කස්ටමර්ත් එක්ක මේ A කියන ප්‍රොඩක්ට් එක විකුණන්න මේ කොන්ට්‍රැක්ට් එකට ආපු කස්ටමර්ත් එක්ක මේ කම්පැනි එකට previous experience තියනලු. ඒ වලට අනුව මෙයා අනිවාර්යෙන් මේ threshold එක මේ සීමාව ඉක්මවලා යුනිට්ස් ගන්න දෙන අවස්ථාව වැඩි කියලා කියනවා. එහෙම වුණොත් අපි බලන්න ඕනේ probability එක. අපි අර කතා කරන්නේ pricing method වල variable consideration කියලා එකක්. හරිද? අන්න ඒකේදී අපි කතා කරපු විදිහට මේ varieties of prices කියන ඒවා මෙතනදී සලකා බලන්න වෙනවා. හරිද? දැන් මෙතනදී අපිට බලන්න වෙන්නේ මේ ගානට අනුව probability එක. ඒ කියන්නේ දැන් මේක දෙන්නේ past experience එකත් එක්කනේ. Entity has previous experience. එතකොට මෙන්න මේ company එකට මේ කස්ටමර්ත් එක්ක previous experience එකක් තියෙනවා. මෙයා අනිවාර්යෙන් යුනිට් 1000ට වඩා නැත්නම් මේ threshold එකට වඩා වැඩිපුර අනිවාර්යෙන් ගන්නවා කියලා. එතකොට company estimate කරද්දී price එක මෙයා දන්නවා යුනිට් 1000ට වඩා ගන්නවා කියලා. මෙයා price එක විදිහට ගන්නේ 100 නෙමෙයි 90. හේතුව මෙන්න මේ previous experience එකට අනුව මේගොල්ලෝ දන්නවා මේ customer අනිවාර්යෙන් මේ threshold එකට වැඩියෙන් ගන්නවා කියලා. ඒ නිසා අපි දැන් accounting treatment එක discuss කරන්න කිව්වම මේකේ අහනවා entity has previous experience with this customer and it's highly probable. ලොකු probability එකක් තියෙනවලු මෙන්න මේ given threshold එක exceed කරන්න. highly probable මේ වචන. හරි? highly probable කිව්වම ලොකු probability එකක් තියෙනවලු 1000ට වඩා වැඩියෙන් ගන්න. එහෙනම් ඔයාලට price එක විදිහට ගන්න වෙන්නේ රුපියල් 100 නෙමෙයි 90. දෙවෙනි එක entity has no previous experience with this customer and
is unsure if the number of products will exceed the given threshold. ඒ කියන්නේ කිසිම past experience එකක් නැහැ. company එකට කිසි assurance එකක් නැහැ මෙයා මේ threshold එකට වඩා වැඩියෙන් ගනීද නැද්ද කියලා. ඒ වගේ වෙලාවක company එකට බෑ රුපියල් 90 දාන්න. එයා 100 විදිහට තමයි ගන්නවා. ඕක තමයි solution විදිහට ගන්න පුළුවන්. price කරද්දී. එතකොට මෙතනදී හේතුව මේගොල්ලෝ කියන previous experience තියෙනවා and highly probable කියලා. එතකොට එහෙම කියද්දී company එකේ past experience වලට අනුව මෙතන selling price එක විදියට මෙයාට ගන්න වෙන්නේ රුපියල් 90යි. මෙතනදී කියනවා previous experiences නැහැ and මේක unsure කියලා. ඒතර අනිවාර්යෙන් රුපියල් 100 තමයි transaction price එක විදියට ගන්න වෙන්නේ. හරිද? answers තියෙනවා. example 3. හරි මේක බලන්න. ABC company enters into a contract with the customer to sell an equipment on 30th November 2018. Control of the equipment transfers to the customer at the inception. Inception එකේදී කියලා කියන්නේ customer ව හම්බෙන වෙලාවේ මෙන්න මේ equipment එකේ control එක customer ට transfer කරනවලු. The price stated in the contract is 5 million and is due on 30th November 2020. මෙතන බලන්න මේ contract එක ඇති වෙන්නේ 2018 නොවැම්බර් 30. හැබැයි මේ 5 million කියන price එක due වෙන්නේ 2020 නොවැම්බර් 30. අවුරුදු දෙකකට පස්සේ තමයි 5 million ගෙවන්න ඕනේ අද. තේරුණාද? ඒ කියන්නේ දැන් 2018 නොවැම්බර් 30 වෙනිදා මේගොල්ලෝ contract එකට ආවට contract එකේ price එක රුපියල් මිලියන 5යි. හැබැයි මේක ඩිව් වෙන්නේ 2020 නොවැම්බර් 30. හරියටම අවුරුදු දෙකකට පස්සේ. applicable interest rate එක 10%. මේකේ තේරුම මෙයා නොවැම්බර් 2020 නොවැම්බර් 30 රුපියල් මිලියන 5ක් ගෙවන්න ඕනේ. අද මේ equipment එක sell කරන ගානට 110 ගානේ අවුරුදු දෙකක interest එක එකතු කරලා. ඕක තේරුම් නැති කවුරුද ඉන්නවද? ඉතින් මේ වගේ ගානක් හදන්න ඔය කිව් එක හරියට ඔලුවට ආව නැත්නම් බෑ හදන්න. තේරුම් නැති කවුරුත් නැද්ද? හරි. එතකොට ඔයා මේක ඉල්ලනවා explain how this transaction should be accounted in the financial statements of the entity for the year ended 31st December 2018. 2018 දෙසැම්බර් 30 ගහන්නේ මේක ඩිව් වෙන 2020 නොවැම්බර් 30. දැන් මොකද කරන්නේ? The transaction price should be separated into the revenue component and the financial component using the interest rate. අපි pricing වලදී determine the price එක කතා කරා එකක් existence of the significant financial components කියලා එකක්. ඒ කියන්නේ අපි අර මම කියන time value එක ගන්නවා කියලා. ඒ කියන්නේ දැන් මෙතනදී අපිට 5 million due වෙන්නේ 2020. හැබැයි transaction එක ඉන්නේ 2018 නොවැම්බර්. හරිද? account එක ඉල්ලන්නේ 2018 දෙසැම්බර් 31කට. එතකොට අපි 5 million ගත්තොත් $5 ගමුකෝ අපි. හරි. මෙන්න මේ 5 million ගත්තොත් මේ 5 million එක due වෙන්නේ 2020 නොවැම්බර් 30. හැබැයි ඔයා ස්ටේට්මන්ට් එකේ පෙන්නන්න ඕනේ අද ගාන. ඒතර මේක හැදෙන්නේ කොහමද? අද ගාන අපි x කියලා ගමු. x වලට එකතු වෙන්න ඕනේ 110 ගානේ. අවුරුදු දෙකක්. 110 ගානේ අවුරුදු දෙකක් එකතු වෙන්න ඕනේ. කොහමද මේක දාන්නේ? අපිට කරන්න වෙන්නේ 5 million මේ මිලියන 5 ඒ කියන්නේ මේකයි අදාළ කවදාටද නොවැම්බර් 20 වෙනිදාට මේ මිලියන 5 ඩිස්කවුන්ට් කරන්න ඕනේ මෙන්න මෙදාට. කොහොමද ඩිස්කවුන්ට් ගන්න? මිලියන 5 බෙදන්න ඕනේ. මේක බෙදනවා 1 plus r වල දෙවෙනි බලයට.
ඔහමනේ ස්ටාර්ට් කළ කරේනේ ඩිස්කවුන්ට් කරන්න ඕනේ. මේක දෙවෙනි බලය හරි. වැඩි කිරීම දෙක නෙමෙයි. එතකොට මේ 5000 ඔයාලට බෙදන්න වෙනවා මෙන්න මේකේ. එතකොට ඔයාලට එනවා මෙන්න මේ මිලියන 5 ඒ කියන්නේ 2020 නොවැම්බර් 30 වෙනිදා ගෙවන්න ඕනේ මිලියන 5 2018 නොවැම්බර් 30 වෙනිදාට අදාළ අගය. ඒ කියන්නේ මිලියන 4.1යි. එතකොට මිලියන 4.1ට අර අවුරුදු දෙකේ ඉන්ට්‍රස්ට් එක මිලියන 0.9 එකතු වුණාට පස්සේ තමයි නොවැම්බර් 30 වෙනිදාට මිලියන 5ක් ඔයාලට ගෙවන්න වෙන්නේ. තේරුණාද? තේරුණාද කවුරුනද? අය අතනදි මේ අර නොවැම්බර් 30යි දෙසැම්බර් 31යි තියෙනකොට මේ අවුරුද්ද අර මාසයක් එහා මෙහා වෙන එක ප්‍රශ්නයක් නැද්ද එතනදී? නැහැ. මේක මෙතන නේද? මේ ඇවිල්ලා accounts හදන අවුරුද්දනේ. ඒ කියන්නේ අපි හදන්නේ ජනවාරි ඉඳන් දෙසැම්බර් 31 වෙනකන්නේ. ඒතකොට මෙන්න මේ transaction එක අයිති වෙන්නේ මේ අවුරුද්දට. හැබැයි මේක මෙතන අපිට date දෙක ඕනේ මේ date එකයි මේ date එකයි. හරිද? මේක ඇවිල්ලා අපේ accounts හදන අවුරුද්ද. අවුරුද්ද ඉවර මේක. ඒතර අපිට කන්සිඩර් කරන්න වෙන්නේ මේ date එකයි මේ date එකයි. ඒතර ඒ කාරණේ මේකත් නොවැම්බර් 30 මේකත් නොවැම්බර් 30. හරි. හරි. ඊළඟ එක්සැම්පල් එක. හරි. මේක මොකක්ද කියන්නේ? Company A enters into an agreement to sell hardware, software and maintenance service for 2 million. Agreement එකක් තියෙනවා. පළවෙනි එක agreement එකක් තියෙනවා company A enters into an agreement to sell මේවා. හරි. performance obligation තුනක් තියෙනවා. sell hardware, selling software, providing maintenance services. Performance obligation තුනයි. ඒතර agreement එකක් තියෙනවා. හරි. Company A determines that each of the promised goods or services represents a separate performance obligation. Hari. Because entity A frequently sells software and maintenance on a standalone basis, it uses those transactions to determine standalone selling price of 250,000 and 150,000 respectively. Company A rarely sells the hardware on the standalone basis, so it estimates the standalone selling price at 1.85 million based on the hardware's underlying cost. හරි. මෙතන කියනවා දැන් අර ඉස්සලම කරපු ගාන වගේ එකක් හරි. මොකක්ද අහන්නේ allocate transaction price එක allocate කරන්න performance obligation වලට. හරි. performance obligation කීයක් තියෙනවද? hardware, selling software, maintenance services තුනක් තියෙනවා. එතකොට මේ තුනටම මෙයා ගන්නවා 2 million. 2 million ගන්නවා. ඒතර වෙන වෙනම ගත්තොත් කොහොමද? software වලට ගන්නවලු මෙයා 2,50,000. හරිද? ඒතර maintenance වලට ගන්නවලු 1,50,000. hardware වලට ගන්නවලු 1.85 million ගන්නවලු. හරි. එහෙම ගත්තොත් හරි. එතකොට දැන් මේ තුන මෙයා වෙන වෙනම වෙළඳ පොලේ වික්කොත් මෙයාගේ සම්පූර්ණ ගාණ 2.25 මිලියන්. හැබැයි මේ තුනම එකට විකුණන හින්දා ඇග්‍රීමන්ට් එකේ මෙයා ඇග්‍රී වෙනවා 2 මිලියන් කට මේක කරන්න. එතකොට මොකද්ද රුපියල් මෙන්න මේ ටික රුපියල් 25000 2,50,000 මොනවද ඩිස්කවුන්ට් එකක් දීලා තියෙනවා. දැන් මෙන්න මේ තුන බේස් කරගෙන මෙන්න මේ ප්‍රයිස් එකෙන් මේකට allocate කරන්න ඕනේ. දැන් කලින් කරා මේ වගේ ගානක් හරි. හරි. අපි ගමු ඉස්සෙල්ලා software ගමුකෝ. software වල දැන් අපිට තියෙනවා ඉස්සෙල්ලා අපි හොයාගන්න ඕනේ standalone selling prices මොනවද? මේ වල එකතුව මොන කීයද? and අපේ transaction price එක. ඉස්සෙල්ලා ගමු software වලට. software වලට කොහොමද ගන්නේ අපි?
අපිට ගන්න වෙන ඉස්සෙල්ලම stand alone selling price එක 2,50,000. ඒක බෙදන්න වෙනවා අපේ stand alone selling prices වල එකතු වෙන්න. හරි වැඩි කරනවා ඒක අපේ transaction price එකෙන්. හරි එතකොට මෙතන දෙනවට උත්තරය. එතකොට maintenance වලට අපි කොහොමද ගන්න වෙන්නේ? 1,50,000ක් තියෙනවා maintenance වල stand alone selling price එක. ඒක බෙදන්න ඕනේ 2.25 million වලින් වැඩි කරනවා 2 million වලින්. hardware ගත්තොත් hardware stand alone selling price එක 1.85 million බෙදනවා 2.25 වලින්. මේක වැඩි කරනවා 2 million වලින්. එතකොට මේක රෙන ඔයාලට software වලට කීයක් allocate වෙනවද? maintenance වලට කීයක් allocate කරනවද? hardware වලට කීයක් allocate කරනවද කියලා. හරිද? උත්තරේ 1,425 බෙදුවා 1000 ඇති කරා. මේකත් එහෙමයි මේකත් එහෙමයි. හරිනේ? හරි. එතකොට මෙතන එනවා මිලියන 1.6ක් එනවා. මේකට 2,220,000ක් එනවා software වලට. 1,33,000ක් එනවා maintenance වලට. hardware වලට මිලියන 1.64ක් එනවා. එතකොට මෙහෙම තමයි prices ටික allocate වෙන්නේ. ප්‍රශ්නයක් තියෙනවද? හරිත ඔව්. චුට්ටකේ වගු ආයෙ පෙන්නන්නකෝ. හරි බං හරි thank you. හරි. හරි. අන්තිම ගාන. මොකද තවරක් නැනේ ඒ එක්සැම්පල්ස් වල කාටවත්. ඔයගොල්ලෝ තියෙනවනම් අහන්න. හරි. අන්තිම ගාන. Century Link is a telecommunication company selling branded tablet units and providing network connection facilities. Company entered into a contract with the customer to supply a tablet and network facility for 2 years, a monthly rental of 10,000. The market price of the tablet is 80,000 and network charge is 5,000 per month. හරි දැන් මේකේ මාසෙන් මාසෙට අවුරුද්දට ಜಾති ගොඩක් තියෙනවා. මොකද්ද contract එක? You are required to show the accounting entries for year 1 and year 2 for the recognition of revenue in line with SLFRS 50. එතකොට මේකේ පළවෙනි අවුරුද්දටයි දෙවෙනි අවුරුද්දටයි accounting entries පෙන්වන්න කියලා කියනවා SLFRS line up එකට අනුව. එතකොට ඔයාලට කරන්න වෙන්නේ පළවෙනි අවුරුද්දටයි දෙවෙනි අවුරුද්දටයි වෙනම අර අපි කතා කරපු ස්ටෙප් පහක් තියෙනවනේ අයිඩෙන්ටිෆයි කරගන්න. අන්නේ ස්ටෙප් පහට වෙනම මේක කඩලා පෙන්නන්න වෙනවා. හරිද? හරි. මොකද්ද? කොහොමද මේක එන්නේ? මම ගන්න හදන්නේ කියලා දෙන්න. මොකද්ද මේ කියන්නේ දැන් මේකේ කොන්ට්‍රැක්ට් එක මොකද්ද? පළවෙනි පාටි එක Century Link කියන ටෙලිකමියුනිකේෂන් කම්පැනි එක කස්ටමර් කෙනෙක් එක්ක company entered into a contract with customer to supply a tablet and network facilities for 2 years. ඔන්න ඔක තමයි contract එක.
ඉස්සෙල්ලාම contract එක identify කරගන්න ඕනේ. මෙන්න මේක තමයි contract එක. එතකොට මෙන්න මේ company එක customer කෙනෙක් එක්ක tab එකයි network facility 2 years වලටයි provide කරන්න contract එකකට ආවා. දෙවෙනි එක performance obligation. ඉස්සෙල්ලා ලියන්න ඕනේ performance obligation කීයක් තිබ්බද කියලා. කීයක් තියෙනවද මේකේ? පළවෙනි එක tablet එක, දෙවෙනි එක network connection facilities. එතකොට performance obligation දෙකයි tab එක sell කරන එකයි අවුරුදු දෙකක් යනකම් network connection facilities provide කරන එකයි. හරි. තුන transaction price. transaction price එක ගන්නකොට මෙතන කියලා තියෙන්නේ මෙයා මේ agreement එකට එන්නේ 2 years වලට monthly rental එක 10000යි. එතකොට monthly rental එක 10000යි නම් වැඩි කරනවා 12 වැඩි කිරීම 2. මාස 12 ගානේ අවුරුදු 2යි. 2,40,000යි. මේක තමයි transaction price එක. 2,40,000 තමයි transaction price. 10,000 නෙමෙයි. 10,000 ගන්න බෑ. 10,000 දීලා තියෙන්නේ monthly rental එක. හරිද? මේ contract එක අවුරුදු 2යි. එතන contract එක අවුරුදු 2යි. monthly rental එක 10,000යි. ඒතොර 10,000 ගානේ අවුරුදු 2ක් තමයි වාගේ transaction price එක. මම හිතන්නේ. ඔව් මෙතන transaction price එක 2,40,000යි. ඒතොර performance obligation 2යි, tablet එකයි, connection facilities එකයි. Contract එක there is a valid contract between the CenturyLink and the customer to provide a tablet and connection facilities. මෙන්න මේ විදිහට මේවා ලියන්න ඕනේ. හරි? හරි. ඊට පස්සේ allocation එක. කොහොමද allocate කරන්නේ මේක දැන්? අපිට තියෙනවා 2,40,000. 2,40,000 කියන්නේ අපේ price එක, transaction price එක. ඒතර market එකේ tablet එක 80,000ලු, network charge එක රුපියල් 5,000ලු මාසෙට. හරිද? ඒතකොට දැන් අපිට ආයෙමත් මම කියනවා contract එක තියෙන අවුරුදු 2කට. හරි. එතකොට 80,000යි tablet එක. tab එක 80,000යි. හරි. tab එක අපිට 80,000යි. connection වලට කීයක් යනවද? මාසයකට 5,000යි. මාසයකට 5,000 නම් අපි බලන්න ඕනේ අවුරුදු 2කට කීයද කියලා. එතකොට අවුරුදු 2කට 1,20,000යි. හරි. එතකොට අපිට එනවා 1,02,000. එතකොට 1,02,000ක් යනවා. දැන් මේක 2,40,000ක් ගන්නවා දැන්. දැන් අර කලින් කතා කරා වගේ දැන් වෙනස් ගන්නවා. කලින් කතා කරේ ඩිස්කවුන්ට් තියෙන එකක් නේ. දැන් මෙතන ගණන් වැඩි වෙලා. හරි. කොහොමද allocate කරන්නේ දැන් මේක? දැන් දෙපාරක් කරා. ඉස්සෙල්ලාම tab එකේ allocation එක හොයනවා 80,000 බෙදලා 1,02,000න් වැඩි කරා 2,40,000න්. connection facilities වල 1,20,000 1,02,000න් බෙදනවා. 1,02,000 කියන්නේ standalone selling prices වල එකතුව. වැඩි කරනවා transaction cost එකෙන්. transaction price එක cost එක නෙමෙයි. හරි. එතකොට මෙන්න මේ වගේ වාට එනවා ගණන් දෙක. එතකොට 80,000 1,02,000න් බෙදලා 2,40,000න් වැඩි කරා 96,000යි. එතකොට 1,20,000 ආවේ 5,024න් වැඩි කරලා මාස ගානෙන්. එතකොට 1,20,000 1,02,000න් බෙදලා 2,40,000න් වැඩි කරනවා 1,44,000. එතකොට මේ දෙක එකතු කරාම 2,44,000. තව එකක් තියෙනවා. මේ හැම එකෙම අපි අර හදනවානේ මේ transaction price එක allocate කරන table එකක්. හරි. දැන් එතකොට ඔයා stand alone selling price එක හොයලා ඒක එකතුවට මේවා බෙදලා මේවා වැඩි කරලා වාට එනවනේ මෙතන transaction price allocation එකට ගාන. මේ දෙකේ එකතුව. ඒ කියන්නේ මෙන්න මේ 1,20,000 ඔයාගේ transaction price එකට සමාන වෙන්න ඕනේ. හැම එකෙම මට ඒක කියන්න මතක වුණා. මෙන්න මේ 80,000යි 40,000යි 1,20,000 සමාන වෙන්න ඕනේ transaction price එකට. ගාන හරියනවා. මේකෙත් එහෙමයි. මෙන්න මේ ගාන 1.6 million 200,000 133,000. මෙන්න මේ තුනේම එකතුව 2 million ඔයාට 2 million
මෙන්න මේක සමාන වෙන්න ඕන වාගේ transaction price එකට. හරිද? මේකත් එහෙමයි. මේක 96,000යි 1,40,000යි මේ 2,40,000 සමාන වෙන්න ඕන වාගේ transaction price එකට. හරි. හරි අන්තිම ස්ටෙප් එක. ඒතර මේක මොකද්ද වෙන්නේ? කම්පැනි එකට කම්පැනි එකේ ඒතර මේ ටැබ්ලට් එකේ ටැබ්ලට් එක ගන්න පුළුවන් මේ ඒගොල්ලන්ගේ පළවෙනි අවුරුද්දේ ආදායම් විදියට. මෙතනදී දැන් මේක හොයන්න ඕනේ. ඒගොල්ලෝගේ සාමාන්‍ය කනෙක්ෂන් ෆැසිලිටිස් වල ගාන මාසෙට 5000යි. හරිද? ඒතකොට සාමාන්‍යයෙන් හරි මාසෙට 5000යිනේ. ඒතකොට අවුරුදු දෙකකට තමයි 2,40,000 බැලුවේ. ඒතකොට දැන් අපි මේක ඇලොකේට් කරානේ වෙන වෙනම 2,40,000. එතකොට අපිට ආවනේ මෙතන 1,40,000. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 5000 ගානේ ගත්තොත් අවුරුදු දෙකට 1,20,000යි ගන්නේ. දැන් එනවා 1,40,000. ඒතරවා මේක බෙදලා හොයාගන්න වෙනවා මාසෙක ගාන කීයද කියලා. අපිට රෙන්ටල් එක මාසෙකනේ දෙන්නේ. මේ 1,40,000 ඔයාට 24න් බෙදලා මාසෙට කීයද කියලා හොයාගන්න වෙනවා. ඒතර මාසෙට වාට මම කියන 6,000ක් එනවා. එතකොට මෙතනදී මේ කොන්ට්‍රැක්ට් එකට අනුව මෙතන නෙට්වර්ක් charge එක වාගේ 5000ක් නෙමෙයි. ඔයා මෙතන 6,000 ගානේ තමයි අරන් තියෙන්නේ. නෙට්වර්ක් charge එක. හරිද? ඒතර ඔයාට මාසෙක නෙට්වර්ක් charge එක තියෙනවා 6,000. ඒතර මෙතන දැන් අපි recognize කරගන්න ඕන revenue එක. Company can recognize revenue of 96,000 on the delivery of tablet. ඒතර මේ ඒ කියන්නේ මෙන්න මේ 96,000 මේ කියන 96,000 revenue එකක් විදිහට recognize කරගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ tablet එකේ ගන්න. Service fee of 6,000 මෙන්න මේ 1,40,000 බෙදුවම. හරි? එතකොට can be recognized monthly over 2 year period. ඒ කියන්නේ මාසයකට 6,000 ගානේ අවුරුදු දෙකට. ඒ කියන්නේ පළවෙනි අවුරුද්දට රුපියල් 72,000යි දෙවෙනි අවුරුද්දට රුපියල් 72,000යි. පළවෙනි අවුරුද්දට රුපියල් 72,000කුයි දෙවෙනි අවුරුද්දට රුපියල් 72,000කුයි රෙවෙනියු විදිහට රෙකග්නයිස් කරගන්න පුළුවන්. 96,000 ටැබ්ලට් එක ගන්න විතරක් මේ රුපියල් 96,000 විතරක් පළවෙනි අවුරුද්දට ගන්න. එතකොට පළවෙනි අවුරුද්දේ රෙවෙනියු එක කීයද? 96,000යි 70,000යි එකතු වෙනවා. හරි. එතකොට පළවෙනි අවුරුද්දේ ඒක තමයි එකතුව. මේකට එකතුව මේක. එතකොට පළවෙනි අවුරුද්දේ සම්පූර්ණ රෙවෙනියු එක කීයද? 1,68,000යි. දෙවෙනි අවුරුද්දේ සම්පූර්ණ රෙවෙනියු එක රුපියල් 72,000යි. ඔක තමයි ඔයාගේ අවුරුදු දෙකේ සම්පූර්ණ එකතුව. හරි. ඒ ගානත් මෙන්න මේක මතක තියාගන්න. මෙන්න මේ allocate කරපු price එක හැමතිස්සෙම ඔයාගේ transaction price එකට සමාන වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් එහෙම වෙන්න ඕනේ. මොකද ඔයා මෙන්න මේ price එකනේ බෙදන්නේ. මෙන්න මේ 2 million නවා දැන් බෙදන්නේ මෙතන. නෑ. මෙතන ආවේ 2,40,000 ආවේ මෙතන අපිට. 240,000. මෙන්න මේ ගානේ ඔයා බෙදන්නේ tab එකට කීයක්ද? connection වලට කීයද? ඒතකොට එහෙම බෙදුවා නම් අනිවාර්යෙන් ඒ connection එකේ tab එකේ ගණන් දෙක එකතු අනිවාර්යෙන් ඒකට සමාන වෙන්න ඕනේ. ඒක සමාන වෙන්නේ නැත්නම් ඔයා මෙතන calculation එකේ මොකද වැරද්දක් කරලා තියෙනවා. හැම එකෙම එහෙමයි. මේකෙත් එහෙමයි. මේ 2 million මෙතනට එනවා. මෙතන 2 million තියෙනවා. පළවෙනි එකෙත් එහෙමයි. 120යි මෙතනත් 120යි. ගණන් එන්නේ කොහොමද? එතකොට ගණන් අහනකොට මෙන්න මේකෙන් අහන්නම් අර 5 step model එකෙන් මෙන්න මේක කඩන්න අහන්නවා. එතකොට මෙන්න මේක මෙන්න මේ හතරවෙනි එකනොත් වෙනම ප්‍රශ්න අහනවා. ඊට අමතරව අපේ transaction price එකෙන් අපි කතා කරපු විදිහට variable consideration අපි කතා කරා. මේකෙන් ගණනක් හදුවා. අන්න මේ වගේ ගණනුත් එන්න පුළුවන්. දරන contract cost එකදී හරි. පාඩම එච්චරයි මේ ස්ටෑන්ඩඩ් එකේ මොන හරි තේරෙන්නේ නැද්ද යන කාටද? ගණන් වල හරි. තේරෙන්නේ නැති මහර දිනවද?
මොකක් තවලන්නද ගඩො තේරුණා අයියා. හරි ස්කෝප් එක කියලා කියන්නේ අපි කස්ටමර්ත් එක්ක එකතු වෙන එක. ඒ කියන්නේ අපි මෙතන කතා කරනවානේ මේ කොන්ට්‍රැක්ට් එකක් තියෙද්දි පාර්ටිස් දෙකක් ගැන අපි කතා කරානේ. එතකොට මෙතන ට්‍රාන්සැක්ෂන් ප්‍රයිස් එක කියලා කියන්නේ දැන් අපි කස්ටමර්ගෙන් ගන්න ගාන. දැන් AC එකයි මේන්ටෙනන්ස් එක යන කස්ටමර්ගෙන් ලක්ෂ දෙකක් ගත්තා නම් ඒක තමයි ට්‍රාන්සැක්ෂන් ප්‍රයිස් එක වෙන්නේ. ඒක වෙන දෙයක්. මේක ඇවිල්ලා මේකෙන් කතා කරන්නේ කම්පැනි එක මේ කොන්ට්‍රැක්ට් එක කස්ටමර්ගෙන් ගන්න කීයක් සල්ලි වියදම් කරාද මේ වලට ප්ලස් කම්පැනි එකට මේ කොන්ට්‍රැක්ට් එක ෆුල්ෆිල් කරන්න කොච්චර කොස්ට් එකක් ගියාද? ඒ දෙක. ට්‍රාන්සැක්ෂන් කොස්ට් එක කියන්නේ වෙන එකක්, කොන්ට්‍රැක්ට් කොස්ට් එක කියන්නේ තව එකක්. මේක වෙන කොන්ට්‍රැක්ට් එකට රිලේටඩ් දේවල්. හරි අයියා thank you. හරි. එතකොට මෙතන කොන්ට්‍රැක්ට් එකේ කොස්ට් එකම ගත්තොත් එහෙම කස්ටමර්ගෙන් කම්පැනිට කොන්ට්‍රැක්ට් එක කරන එකේ ලාභයක් නැති වෙනවා.